අද අපි කතා කරමු DNA recombinant technology. එතකොට DNA මොකක්ද මේ recombinant technology කියලා කියන්නේ? අපි මේ නමින්ම idea එකක් ගමු. DNA recombinant. recombinant කියන්නේ දෙන්නේ combine කරලා වගේ idea එකක් වලට එනවා. එතකොට අපි බලමු ඇත්තටම මොකද්ද මේ DNA recombinant technology කියන්නේ කියලා. ඊට කලින් බලමු අපි මේ DNA recombinant technology pharmacist කෙනෙක්ට කොහොමද කියන්නේ pharmacist නැත්නම් drug manufacturers ලට කොහොමද මේක වැදගත් වෙන්නේ කියලා. එතකොට අපි ගමු කියන්නේ මිනිසුන්ට දැන් මේ කාලේ වර්තමානයේ ගොඩාක්ම බහුල ඩිසීස් එකක් තමයි ඩයබටිස් කියන්නේ. හරිද? එතකොට ඩයබටිස් එන්න පුළුවන් ආකාර තියෙනවා. හරිද? කියන්නේ type 1 type 2 කියලා තියෙනවා. ඒකෙත් සමහරුන්ට ඉන්සියුලින් සික්‍රීට් වෙන්නේ නැහැ. පැන්ක්‍රියස් එකෙන් ඉන්සියුලින් සික්‍රීට් වෙන්නේ නැති නිසා ඩයබටිස් වෙනවා. එතකොට ඒකට දෙන්න පුළුවන් එකම මෙඩිකේෂන් එක තමයි ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන එක. ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන නම් ඉන්සියුලින් අපි ප්‍රොඩියුස් කරන්න ඕනේ. කොට අපි ඉන්සියුලින් ප්‍රොඩියුස් කරන්න අපි ඉස්සර නම් ගත්තේ සත්තු මරලා නැත්තම් සත්තුන්ගෙන් තමයි හදාගත්තේ ඉන්සියුලින් අපිට අවශ්‍ය. නමුත් DNA ටෙක්නොලොජි එක දියුණුවත් එක්කම අපිට පුළුවන් වුණා ඉන්සියුලින් හදාගන්න මොකක් හරි බැක්ටීරියා සෛලයකට හරි වෛරස් සෛලයකට හරි මේ ජීන් එක ඉන්ජෙක්ට් කරලා අපි බලමු මොකද හදාගත්තේ කියලා. එතකොට මිනිහාගේ DNA එක තියෙනවා. හරිද? මේ DNA එකේ එක සෙග්මන්ට් එකකින් ජීන් සෙග්මන්ට් එකකින් තමයි මේ ඉන්සියුලින් කියන ජීන් එක තියෙන්නේ. හරිද? මේ ජීන් සෙග්මන්ට් එක තමයි ඉන්සියුලින් ජීන් එක තියෙන්නේ. හරිද? එතකොට අපිට හදාගන්න අවශ්‍ය ජීන් එක. අපි දැන් ඉන්ට්‍රස්ට් ජීන් එකනේ. එතකොට එයාට අපි නමක් කියනවා ජීන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා. හරිද? ජීන් ඔෆ් ඉන්ට්‍රස්ට්. අපිට හදාගන්න අවශ්‍ය ජීන් එක. අපි මොකද කරන්නේ? මේ ජීන් එකේ මේ DNA එකේ මේ හරියන සෙග්මන්ට් එක තියෙන්නේ. මේ සෙග්මන්ට් එක අපි restriction enzymes දාලා මෙයාව කට් කරගන්නවා එතනින්. හරිද? කට් කරලා එයාව සිංගල් ස්ට්‍රෑන්ඩ් එකක් විදිහට ගන්නවා. දැන් මම අඳින්නම් ඒකට අක්කාර මෙතනින්. එයාව අපි ගත්ත කියලා හිතන්නකෝ සිංගල් ස්ට්‍රෑන්ඩ් එකක් විදිහට. ඔන්න දැන් එයාව මම ගත්තා සිංගල් ස්ට්‍රෑන්ඩ් එකක් විදිහට. මේ process එක මෙහෙම එක ඉතලෙන් ඇඳලා මේ ලොකු process එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ අපි යාව දාගන්න ඕනේ මෙයාව grow කරගන්න මේ ජීන් එක සෙට් කරගන්න පුළුවන් කෙනෙක්ට. එතකොට එහෙම ජීන් එක සෙට් කරගන්න පුළුවන් කට්ටියට කියන වෙක්ටර් සිස්ටම් එකක් නැත්නම් වෙක්ටර් කෙනෙක් කියලා. එතකොට මම මෙතන උදාහරණයට අඳින්නම් බැක්ටීරියා සෛලයක්. එතකොට මේ බැක්ටීරියා සෛලය ඔයගොල්ලෝ දන්නවා ප්ලාස්මිඩ් එකක් තියෙනවා. හරිද? ප්ලාස්මිඩ් එකක් තියෙනවා. අපි මොකද කරන්නේ මේ අපි හදාගත්ත නැත්තම් මේ අපි වෙන් කරගත්ත ඉන්සියුලින් ජීන් එක ඉන්ජෙක්ට් කරනවා මේ බැක්ටීරියල් සෙල් එකට. මේ බැක්ටීරියල් සෙල් එකට ඉන්ජෙක්ට් කරලා තවත් එක එන්සයිම් DNA ligase වගේ එන්සයිම් දාලා මේ ජීන් එක මෙයාගේ ජීන් එකත් එක්ක එකතු කරගන්න. එතකොට එන්නේ මෙහෙම. එතකොට මම අඳිනවා ආයි බැක්ටීරියල් සෙල් එක තියෙනවා. හරි. බැක්ටීරියල් සෙල් එක තියෙනවා. මේ බැක්ටීරියල් සෙල් එකේ මේ ජීන් එක දෙන්නම එකතු වෙච්ච ජීන් එක තියෙනවා. මෙහෙන් තියෙනවා බැක්ටීරියාගේ ප්ලාස්මිඩ් එක, මෙහෙන් තියෙනවා අපේ ඉන්සියුලින් ජීන් එක. හරිද? හරි. දැන් මෙයා බැක්ටීරියා සිස්ටම් එකට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. දැන් අපි බැක්ටීරියා කෙනෙක් නම් අපිට ලේසි මෙයාව අපි ඉන්කියුබේට් කරන්න තියෙනවා. ඉන්කියුබේට්. මෙයා වෛරසයක් වුණොත් අපි එයාව ලිවින් ඕගනිසම් කෙනෙක්ට
හොස්සෙල් එක නැත හොස් කෙනෙක්ට ඉන්සර්ට් කරන්න ඕනේ මොකොද වෛරස් එකක් ග්‍රෝවෙන්න ලිවිං සෙල්ලක් ඇතුළේ නමුත් බැක්ටීරියා වගේකට අපිට නිවට්‍රිෂන් බ්ලොත්ත ප්‍රමාණවත් හරිද නිවට්‍රිෂන් බ්ලොත්ත එකට දාලා නිවට්‍රිෂන් බ්ලොත් එකට දැම්මට පස්සේ මෙයා ගුණනය වෙනවා හරිද රිප්‍රොඩියුස් කරලා එතකොට මේ වගේ මේ වගේ බැක්ටීරියා ගොඩාක් හදනවා හරිද එතකොට මේ බැක්ටීරියා වලින් අන්තිමට අපිට ගන්න පුළුවන් මේ බැක්ටීරියාගේ මෙතන ජීන් එක තියෙන නිසා මෙයා මේ ස්පෙસિෆික් ජීන් එකට දාලා ප්‍රෝටීන් එක නැත්තම් අපිට ඉන්සියුලින් හදලා දෙනවා. එතකොට අපිට ඉන්සියුලින් කියන්නේ අපිට ඕන ප්‍රොඩක්ට් එක. අපිට ඕන ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. හරිද? අපිට ඕන ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක ප්ලස් අපිට ඕනේ DNA එක ගන්න පුළුවන්. හරිද? එතකොට අපි වෛරස් එකක් නම් වෛරස් එකක් හොස් සෙල් එකකට දාලා හොස් සෙල් එක ඇතුලේ යා රීප්‍රොඩියුස් කරලා එයාගෙනුත් අපිට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එක ප්ලස් DNA. අපිට අවශ්‍ය මේ DNA එක මේගොල්ලන්ගේ තියෙනවනේ. DNA එක ගන්න පුළුවන්. හරිද? එතකොට අපි දැන් බලමු මොකක්ද මේ කියන මේකේ ඩෙෆිනිෂන් එක පොඩ්ඩක් අපි බලමු. හරිද? what is recombinant DNA technology? ඒගොල්ලෝ දීලා තියෙනවා අපිට ඩෙෆිනිෂන් එකක්. අපි දැන් ඩෙෆිනිෂන් එක ටක් ගාලා පාඩම් කරගමු. what is recombinant DNA technology? හරිද? අපි ඇත්තටම මෙතන අහන්නේ recombinant DNA ගැන නෙමෙයි. හරි? recombinant DNA එක තමයි මේ තියෙන්නේ. මෙයා තමයි recombinant DNA එක. එතකොට මෙයා තමයි අපි කිව්වා වෙක්ටර් එක. අපි ඉන්ට්‍රොඩියුස් කරන. එතකොට අපි බලමු what is recombinant DNA. එතකොට ඒකේ ඩෙෆිනිෂන් එක දීලා තියෙන්නේ formation of new combination of genetic material. හරිද? මෙයාගේ ඩෙෆිනිෂන් එක දීලා තියෙනවා the formation of new combination of genetic නැත්තම් heritable material by insertion of formation of new combination of genetic material මෙයාව හදා ගන්නවා මෙයා අලුත් heritable material එකක් කොහොමද by insertion of nucleic acid molecules produce whatever means of outside the cell. එතකොට මෙයා සෙල් එකක් ඇතුළේදී නෙමෙයිනේ මෙයා මෙහෙම අපි හදාගත්තේ මේ restriction enzymes දාලා මෙයාව cut down කරලා මෙයාට අරගෙන මේ silent පිටතේනේ. එතකොට කොහොමද මේ අලුත් genetic material එක හැදුනේ? by insertion of nucleic acid molecule produced by whatever means outside the cell. එතකොට මේ new genetic material එක අපි outside the cell තමයි හදාගත්තේ. එතකොට formation of new combination of heritable material by insertion of nucleic acid molecules produced by whatever outside the cell. හරිද? හදලා ඊට පස්සේ මොකද කරේ අපි? මෙයාව ඉන්සර්ට් කරලා මෙයාව අපි ඊට පස්සේ දැන් අපි බැක්ටීරියා ගැන කතා කරොත් එයා ඉන්කියුබේට් කරන තියෙන්නේ මෙයා වෛරස් එකක් ගැන සැලකුවොත් එයා මොකද කරන්න තියෙන්නේ හොස් සෙල් කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ by insertion of
acid molecules produced by whatever outside cell into කොහෙටද අපි insert කරේ into any virus bacteria or vector system. අපි මේක කොහෙටද insert කරේ virus bacteria or any vector system. ඊට පස්සේ මොකද කරේ එයාව ඉන්කෝපරේට් කරා host කෙනෙක්ට. බැක්ටීරියා නම් එයාව ඉන්කියුබේට් කරා. වෛරස් කෙනෙක් ගැන සැලකුවොත් අපිට හරිය වෙක්ටර් මොකක් හරි වෙන සිස්ටම් එකක් ගැන සැලකුවොත් අපිට අනිවාර්යෙන් host organism කෙනෙක්ට ඉන්කෝපරේට් කරන්න ඕනේ. එතකොට incorporate into host organism. Incorporate into host organism. Which they don't naturally occur. මේගොල්ලෝ naturally වෙනවද මෙහෙම එකක් නෑනේ. එතකොට අපි මේක අපේ හදාගත්ත ටෙක්නොලොජි එකක්. එතකොට ඒගොල්ලෝ naturally වෙන්නේ නෑ. Which don't naturally occur. හරිද? ඊට පස්සේ මොකද කරේ? Capable of continued propagation. මෙයා හැදුනට පස්සේ මෙයාට පුළුවන් දිගට මේ ඉන්සුලින් කියන අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් එක හදන්න සහ මේ DNA එක දිගට පවත්වාගෙන යන්න. එතකොට continued propagation. එතකොට අපි මේ definition එකේ දැන් අපි meaning එක දන්නවා. එතකොට what is recombinant DNA technology කියලා අහුවාම formation of new combination of heritable material. මේ new heritable material කොහොමද මෙයා හැදුනේ? by insertion of nucleic acid. මේ nucleic acid එක insert කරලා කොහෙටද? any bacteria, virus or vector system. හරිද? vector system එකක් ඇතුළට introduce කරලා ඊට පස්සේ මොකද කරේ? incorporate with host organism. යාව host organism කෙනෙක් එක්ක incorporate කරා. ඊට පස්සේ ඒගොල්ලෝ naturally occur වෙන්නේ නැහැ. ඒගොල්ලෝ capable of continued propagation. ඒගොල්ලෝ දිගටම මේක propagate කරගෙන යන්න. ඒ කියන්නේ මේ product එකයි DNA එකයි හදාන්න capable. ඊළඟට අපි බලමු මේ recombinant DNA technology එකේ basic steps. හරිද? recombinant DNA technology. දැන් අපි කතා කරත් ඒක තමයි අපි basic 5 steps වලට තමයි මේ කඩලා තියෙන්නේ recombinant technology එක. පළවෙනි එක තමයි මොකද්ද? අපි මුලින්ම මොනවද කරේ? DNA එක isolate කරගත්තනේ. දැන් මෙයාගෙන් මේ DNA එක isolate කරගත්තා. හරිද? DNA එක isolate කරගෙන මේ අදාළ තැන් වලින් අපි කපා ගත්තා. හරිද? කපාගෙන මොකද කරේ? මෙයාව insert කරා cloning vector එකට. insert කළා මෙයාව ඊට පස්සේ host cell වලට introduce කරා. host cell වලට introduce කළා මොකද කරේ? මෙයාගේ growth එක amplification කරා. හරි? growth එක බැක්ටීරියා එකක් නම් එයාව incubate කරලා හරි virus එකක් නම් ඒ විදිහට amplification කරා DNA cell growth එක. ඊට පස්සේ මොකද කරේ? අන්තිමට DNA එක separate කරලා ගත්තා. හරිද? දැන් අපි ඒක basic 5 steps හරි 6 steps තියෙනවා. එතකොට අපි බලමු පළවෙනි එක තමයි isolation නැත්තම් purification of DNA. isolate කරගෙන මොකද කරේ? ඊට පස්සේ අපි යාව කපා ගත්තා. හරිද? isolation of desired DNA segment. එයාට අවශ්‍ය අපි ඉන්සුලින් කියන අපි කලින් උදාහරණ ඉන්සුලින් කියන ජීන් එක හදන segment එක අපි isolate කරගත්තා. isolation of desired අපිට අවශ්‍ය DNA segment.
ඒක එන්සයිමැටිකලි තමා කරන්නේ. ඊට පස්සේ මොකද කරේ? එයාව insertion into vector system. හරිද? insert DNA into cloning vector. To form recombinant DNA. මෙතන තමයි recombinant DNA එක හැදුනේ. හතරවෙනි එක තමයි amplification of the DNA within host cells. හරිද? amplification of DNA within host cells. amplification of DNA within host cell. අන්තිම එක තමයි separation of desired DNA or product from the cell. separation steps 5. separation of desired product එක නැත්නම් DNA or product from host cell. මේ මෙයාගේ අන්තිමට separation of desired product එක අපි වෙන් කරගත්තා. එතකොට ඒක තමයි DNA recombinant technology එකේ basic 5 steps. එතකොට අපි මුලින්ම පළවෙනි lecture එකේ අපි කතා කරන්නේ isolation and purification of DNA. එතකොට isolation and purification of DNA ගත්තත් එයා steps 4කින් තමයි steps 4කින් පහකින් තමයි එක වෙන්නේ. එතකොට පළවෙනි එක තමයි මුලින්ම සෙල් එකකින් අපි DNA isolate කරගන්න මුලින්ම එක සෙල් එක සෙල් ගොඩක් බවට පත් කරගන්නවා. එහෙනම් මොකද්ද? සෙල් කල්චර් එකක්. හරි? සෙල් කල්චර් and harvest කරගන්නවා. සෙල් කල්චර් එක හදාගත්තා. සෙල් කල්චර් එක හදාගත්තට පස්සේ මොකද්ද ඊළඟට කරන්නේ? සෙල් කල්චර් එකෙන් සෙල් එක්ස්ට්‍රැක්ට් එකක් හදාගන්නවා. හරිද? preparation of cell extract. preparation of cell extract. cell extract එක හදාගත්තට පස්සේ අපිට ඒකෙන් තියෙන්නේ DNA purify කරගන්න. හරි? purification of DNA purified කරගත්තා. purified කරගෙන යා මොකද කරන්නේ? එයා DNA concentrate කරා. concentration of DNA. එයා DNA concentrate කරගත්තා. DNA concentrate කරගෙන අන්තිමට එයාගේ concentration එක measure කරා. measurement of concentration. එතකොට ඒකත් steps 5කින් වෙන්නේ. දැන් අපි ඒක තමයි කතා කරන්නේ පළවෙනි කියන්නේ DNA recombinant technology එකේ පළවෙනි step එක. මොකද්ද? isolation නැත්නම් purification of DNA. මේ isolation or purification of DNA steps 5කින් වෙනවා. මේ steps 5 තමයි දැන් අපි කතා කරන්නේ. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් අපිට අවශ්‍ය DNA එක ඔයගොල්ලෝ හිතන්න මෙහෙම සෙල් එකක තියෙනවා. අපිට අවශ්‍ය DNA එක මම මෙතන පහසු වෙන බැක්ටීරියල් සෙල් එකකම තියෙනවා කියලා ගන්නකො. අපිට අවශ්‍ය DNA එක බැක්ටීරියල් සෙල් එකක තියෙනවා. හරිද? එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ සෙල්ස් ගාන වැඩි කරගන්න ඕනේ මුලින්ම. හරිද? සෙල්ස් ගාන වැඩි කරගන්න ඕනේ. සෙල්ස් ගාන වැඩි කරගන්න නම් කල්චර් එකක් කරන්න ඕනේ නේ. එහෙනම් කල්චර් එකක් කරන්න අවශ්‍ය තත්ත්ව දෙන්න ඕනේ. හරිද? එයාව අපි මේ සෙල් එක liquid broth එකකට දාගන්න ඕනේ. හරිද? මේක දීලා තියෙනවා M9 O liquid broth. එතකොට අපි liquid broth එකකට දාගෙන එයාට අවශ්‍ය තත්ත්ව දෙන්න ඕනේ. එයාට grow වෙන්න අවශ්‍ය තත්ත්ව මොනවද? එයාට temperature එක කීයක් දෙන්න ඕනේ? 37 celsius දෙන්න ඕනේ. හරිද? සමහර cells grow වෙන්නේ aerated කියන්නේ oxygen ඕනේ. cellular respiration කරලා grow වෙන්නේ. එතකොට ඒවට අපිට aerate කරන්න
රොටරි ෂේක් එකකින් පුළුවන්. රොටරි ෂේක් කියන්නේ අර අපි රොටරි එක්ස්ට්‍රැක්ට් එක කරේ මේ වගේ මෙහෙම කැරකෙන එකක් තිබ්බේ මෙහෙම දාලා කැරකෙන එකකින් මෙහෙම. ඒ වගේ මේ වගේ රොටරි ෂේක් එකකින් ඔය සෙල්ස් දාලා රොටරි ෂේක් එක 150යි 150යි 250යි RPM වලින් 150යි 250යි RPM වලින් එයාව රොටේට් කරන්න ඕන රොටරි ෂේක් එකකින්. අපි දැන් එහෙම රොටේට් කරලා බලනවා සෙල් ග්‍රෝත් එකක් වුණාද කියලා. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් අපි බලනවා මෙයාගේ හොඳ සෙල් ග්‍රෝත් එකක් තියෙනවද කියලා. අපිට පේනවනේ කොලොනිස් හැදිලා. එතකොට අපි තවදුරටත් ඒක පරීක්ෂා කරගන්න අපි ඔප්ටිකල් ඩෙන්සිටි එකකට යනවා. ඒ කියන්නේ 600 නැනෝමීටර්ස් වලින් මෙයාට මෙහෙම ලයිට් එකක් ගහනවා. හරිද? ලයිට් එකක් ගැහුවට පස්සේ මේ සෙල්ස් ඇතුලේ තියෙනවනේ. දැන් අපි 100 ඉන්ටෙන්සිටි එකකින් ඉන්ටෙන්සිටි එක 100කින් ගැහුවොත් මෙයාව 20ක් එළියට එනවනම් 20ක් එළියට එනවනම් එයා ඇබ්සෝබ් කරගෙන 180ක් නේ. මේ එළියට එන්නේ 80යි නම් ඇබ්සෝබ් කරලා තියෙන්නේ 120යි. එතකොට අපි කර්ව් එකක් අඳිනවා. ඇබ්සෝප්ෂන් එක අනුව සෙල් ඩෙන්සිටි. දැන් අපි මෙතන බලන්නේ සෙල් අපිට මුලින්ම ගත්ත ආරම්භක සෛලයේ සෙල් ඩෙන්සිටි එක කොච්චර වෙලාද කියලා. එතකොට ඇබ්සෝප්ෂන් එක වැඩි වෙන්න මෙයාගේ සෙල් ඩෙන්සිටි එකත් වැඩි වෙනවා. ඇයි අපි මෙහෙම මේ ඔප්ටිකල් ඩෙන්සිටි එකකින් සෙල් ඩෙන්සිටි එක මෙහෙම බලන්නේ. හරිද? එතකොට අපි මේ රිකම්බිනන්ට් DNA කියන්නේ අපි මේ DNA වෙන් කරගන්න හදන්නේ මේ සෙල් එකෙන් මුලින්ම එළියට ගන්න. එතකොට මේ process එක ගොඩක් කොස්ට්ලි process එකක්. ඒ කියන්නේ ගොඩක් මුදල් වියදම් කරන process එකක්. එතකොට අපිට මේ අවශ්‍ය ප්‍රමාණය DNA අපිට එළියට ගන්න බැරි වුණොත් මේක සම්පූර්ණයෙන් අපරාධයක්. එතකොට අපි මුලින්ම බලනවා අපිට අවශ්‍ය තරමට සෙල්ස් තියෙනවද කියලා. අවශ්‍ය තරමට සෙල්ස් තියෙනවා නම් එහෙනම් අපිට පුළුවන් අපිට මෙෂර්මන්ට් එකක් ගන්න, ඒ කියන්නේ අයිඩියා එකක් ගන්න කොච්චර DNA ප්‍රමාණයක් එක්ස්ට්‍රැක්ට් කරගන්න කියලා. එතකොට මේක කරන්නේ මොකටද? To have an idea about amount of DNA. කොච්චර DNA ප්‍රමාණයක් අපිට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්ද කියලා තමයි මේ කරන්න. එතකොට අපි රොටරි ෂේක් එකක් ගත්තේ මොකද්ද? ඒරියේට් කරන්න. හරි. for aeration. aeration කියන්නේ ඔක්සිජන් සප්ලයි කරන්න. මේගොල්ලන් සෙල් ග්‍රෝත් එකට. ඊට පස්සේ අපි මෙහෙම සෙල් කල්චර් එක හදාගත්තට පස්සේ මේ තියෙන සෙල් කල්චර් එක මේ සෙල් කල්චර් එක අපි සෙන්ට්‍රිෆියුජ් කරනවා. සෙන්ට්‍රිෆියුජ් මැෂින් එකකට දාලා සෙන්ට්‍රිෆියුජ් කරනවා. සෙන්ට්‍රිෆියුජ් කරාම මොකද වෙන්නේ? මේ දැන් බැක්ටීරියා සෛල තියෙන මේ බැක්ටීරියා සෛල ඔක්කොම එකට ඇලිලා සෛල ගුලියක් හැදෙනවා. සෛල ගුලිය. එතකොට උඩ තියෙනවා අපේ ලික්විඩ් බ්‍රෝත් එක. එතකොට ඒක තමයි සුපර්නේටන් එක. මෙතන සුපර්නේටන් එක ලික්විඩ් බ්‍රෝත් එක. ඊට පස්සේ අපිට මේ සෛල ගුලිය එනවා. හරි. මේ බැක්ටීරියා පැලට් කියලා කියනවා මේ සෛල ගුලියට. බැක්ටීරියල් පැලට්. මේ සෛල ගුලිය ඊට පස්සේ අපි එළියට අරගෙන යාව අපිට අවශ්‍ය මීඩියම් එකක දිය කරගන්නවා. හරිද? අවශ්‍ය මීඩියම් එක දිය කරගන්නවා. දැන් මේ සෛල ගුලිය. දැන් මේ සෛල ගොඩාක් තියෙනවා. හරි. හරිද? ඊට පස්සේ දැන් මේ සෛල ගුලිය අපි දිය කරගත්ත අවශ්‍ය මීඩියම් එකක ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ සෛල දැන් මේ සෙල්ස් ගොඩක් තියෙන මේ සෛල වලින් සෙල් එක්ස්ට්‍රැක්ට් එකක් ගන්නවා. සෙල් එක්ස්ට්‍රැක්ට් එකක් කියන්නේ අපිට DNA දැන් සෙල් එක ඇතුළේනේ තියෙන්නේ. මේ DNA එක සෙල් එක ඇතුලේ තියෙන්නේ ප්ලාස්මිඩ් එක. කියලා ගමුකෝ මෙතන උදාහරණයක් විදිහට. එතකොට අපිට ඕනේ මේ සෛලය කියන්නේ සෛලය බ්‍රේක් ඩවුන් සෙල් බ්‍රේක් ඩවුන් එකක් කරලා මේ DNA එක එළියට ගන්න. එතකොට අපි මේක ස්ටෙප්ස් දෙකකින් කරනවා. ඒ කියන්නේ අපි මෙකැනිකල් ෆෝස් එකක් දීලා කරන්නත් පුළුවන් මේක. නැත්නම් අපිට පුළුවන් එන්සයිම්ස් යොදාගෙන කරන්න. කොහොම අපි බලමු මුලින්ම එන්සයිම්ස් යොදාගෙන. එතකොට අපිට අපි යොදාගන්න එන්සයිම්ස් තමයි තුනක් තියෙනවා. මේ තුන හොඳටම මතක තියාගන්න. පේපර්ස් වල හැමතිස්සෙම අහනවා.
එකක් තමයි ලයිසෝසයිම්. හරිද? ලයිසෝසයිම්. ඊළඟ එක තමයි EDTA. ඊළඟ එක තමයි SDS, සෝඩියම් ඩිටොසයිල් සල්ෆේට්. හරිද? මම දැන් මේ බේසික් ස්ටෙප්ස් ටික මේ මුලින්ම එක්ස්ප්ලেইন කරගෙන ගිහිල්ලා අපි ඊළඟට මේ ගැඹුරට යමු. කියන මම බේසික් ස්ටෙප්ස් ටික කියනවා. මුලින්ම තනි සෛලයෙන් පටන් ගත්තා. ඊට පස්සේ අපි එයාව ඉන්කියුබේට් කරගෙන සෛල ගොඩාක් හදාගත්තා. අපිට අවශ්‍ය තරමට DNA ලබා ගන්න. ඊට පස්සේ අපි සෙන්ට්‍රිෆියුජ් කරා. සෙන්ට්‍රිෆියුජ් කරාම මොකද උනේ? බැක්ටීරියා ටික ඔක්කොම එකට ඇලිලා බැක්ටීරියල් පැලට් එකක් හැදුණා. උඩ සුපර්නේට් එක ඉතුරු වුණා. ඊට පස්සේ බැක්ටීරියල් පැලට් එක වෙන් කරගෙන අපි ඒකට දැම්ම මොනවද? ලයිසෝසයිම්, EDTA, SDS වගේ. එතකොට මොකද වෙන්නේ? මේ සෙල් බ්‍රේක්ඩවුන්. සෙල් එක බ්‍රේක්ඩවුන් වෙලා හැදුන මේ සෙල් එක්ස්ට්‍රැක්ට් එකක් ආවා. එතකොට මේක අපිට හඳුන්වන්න පුළුවන් මේක එන්සයිම්. දැන් මම කියවනේ සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගන්න එක කොටස් දෙකකින් වෙනවා කියලා. පළවෙනි එක තමයි මෙකැනිකල් විදිහට. මෙකැනිකල් විදිහට කියන්නේ මොකක් හරි ෆෝස් එකක් දාලා. දෙවෙනි එක තමයි එන්සයිම්ස්. එතකොට එන්සයිම්ස් යොදාගෙන මේ දාගත් එන්සයිම්ස් ටික තමයි ලයිසෝසයිම්, EDTA, SDS. ඊට පස්සේ අපි මෙකැනිකල් විදිහට අපි ආව සෙන්ට්‍රිෆියුජ් කරනවා. සෙන්ට්‍රිෆියුජ් කරද්දී මොකද වෙන්නේ? තවදුරටත් මේ සෙල්ස් බ්‍රේක් ඩවුන් වෙලා මේ DNA සෙල්ස් වෙනම සෛලවල තව තියෙනවනේ. සෛලවල තව ඕගනල්ස්. එතකොට ඒගොල්ලෝ ඔක්කොම එළියට එනවා. එතකොට එහෙම එළියට ආවට පස්සේ DNA තමයි ගොඩක් කියන්නේ. අනිත් වලට සාපේක්ෂව DNA, ප්‍රෝටීන් සහ RNA තමයි බර අඩු. අනිත් ඔක්කොම සෛලයේ අනිත් කැලි ටික ඔක්කොම පහළට ප්‍රෙසිපිටේට් වෙනවා මේ වගේ. කොට මේ සුපර්නේට්න් එකේ දැන් තියෙන්නේ මොනවද? සුපර්නේට්න් එකේ තියෙනවා DNA තියෙනවා, RNA and proteins. හරිද? මේ තුන් දෙනා තමයි දැන් තියෙන්නේ සුපර්නේට්න් එකේ. හරිද? මම ප්‍රොසෙස් එක මුලින් ඉඳන් අඟට බේසිකලි විස්තර කරලා ඊට පස්සේ ඔබට අවශ්‍ය තව more information වලට යමු. කොට දැන් අපි දැන් DNA එක ගත්ත. DNA උඩ තියෙන DNA, RNA, protein. යට මෙහෙම සෙල් එක්ස්ට්‍රැක්ට් එක ඉතුරු සෙල් ඕගනල්ස්, සෙල් පාර්ට්ස් ඔක්කොම ප්‍රෙසිපිටේට් වුණා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ මයික්‍රෝපිපට් දානවා. මයික්‍රෝපිපට් එකකින් මේ උඩ ටික වෙන් කර සුපර්නේට්න් එක වෙන් කර ගන්නවා. සුපර්නේට්න් එක වෙන් කරගෙන අපි වෙනම ගන්නවා. හරිද? දැන් සුපර්නේට්න් එක. සුපර්නේට්න් එකේ කවුද ඉන්නේ? සුපර්නේට්න් එකේ දැන් ඉන්නවා DNA, RNA and proteins. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මම මේ ස්ටෙප්ස් ටික බේසිකලි කියන්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි DNA වෙන් කරගන්න. DNA වෙන් කරගන්න අපිට පුළුවන් විදි දෙකක් පුළුවන්. හරිද? පළවෙනි විදිහ තමයි ඔක්කොම අනිත් RNA protein degrade කරලා DNA විතරක් ඉතුරු කරගන්න. එතකොට degradation by enzymes. Degradation by enzymes. ඊළඟ ස්ටෙප් එක පුළුවන් අපිට DNA එක විතරක් වෙන් කරගන්න. පළවෙනි ස්ටෙප් එකේ මේ කොල්ලන්ව ඩිග්‍රේඩේට් කරලා DNA ඉතුරු කරගත්තා. ඊළඟ ස්ටෙප් එක මොකද කරන්නේ? මේ ගොල්ලන්ව මගහැරලා DNA විතර එකතු කරගත්තනේ. ඒකට ඊළඟ ස්ටෙප් එක තමයි separation of DNA. ඒ කොහොමද කරේ? ion exchange chromatography. Ion exchange chromatography. ඊට පස්සේ මේකෙදී අපිට DNA දැන් මේ ස්ටෙප්ස් දෙකේම අපිට DNA වෙන් වුණානේ. හරි. දැන් මෙතනත් DNA ආවා, මෙතනත් DNA ආවා. එතකොට මේ DNA වෙන් කරගත්තට පස්සේ මේ DNA අපි අරගෙන එයාව කන්සන්ට්‍රේට් කරගත්තා මෙතනදී. කන්සන්ට්‍රේට් කරගෙන අන්තිමට එයාගේ මෙෂර් කරනවා. measurement of concentration. එතකොට මේ තමයි බේසික් ස්ටෙප්ස් ටික. මේ තමයි පහ measurement of
concentration of DNA. හතරවෙනි ස්ටෙප් එක තමයි මොකද්ද? concentration of DNA. මතක නම් බලන්න. concentration of DNA. හරිද? මේක මොකද්ද? මෙතන මේ පළවෙනි ස්ටෙප්ස් තුන ඒක තමයි මොකද්ද? cell culture and harvest. හරිද? cell culture කරානේ. cell culture කරලා ගොඩාක් cells අපි ගත්තනේ cell culture and harvest. cells ටික harvest කරගත්තා. ඊට පස්සේ මේක මොකද්ද? ඒක තමයි preparation of හරිද? මේක තමයි මේක එක cell culture and harvest දෙක තමයි preparation of cell extract. preparation of cell extract එක හැදුවේ කොහොමද? enzymes දාලා enzymatically නැත්තම් by mechanical force අපි cell breakdown එකක් කරලා cell extract එක හදාගත්තා. හරිද? cell extract එක හදාගෙන අපි ඊළඟට මොකද කරේ? DNA වෙන් කරගත්තනේ. මේ තුන්වෙනි පාර්ට් එක කියන්නේ අපිට මේකටම තමයි ගන්න වෙන්නේ DNA purification of DNA එක. හරිද? cell extract එකෙන් DNA purified කරගත්තා. හරි? purification of DNA from cell extract. හරිද? එතකොට මේ ටිකෙන් තමයි අපි DNA isolation කරගත්තේ. හරි? DNA isolation. ඒක තමයි recombinant technology එකේ පළවෙනි ස්ටෙප් එක. හරිද? recombinant DNA technology එකේ පළවෙනි ස්ටෙප් එක මොකද්ද? isolation or purification of DNA. isolation or purification of DNA කොහොමද සිද්ධ වුනේ? ස්ටෙප්ස් පහකින්. පළවෙනි එක තමයි cell culture and harvest, preparation of cell extract, purification of DNA, concentration of DNA, measurement of concentration of DNA. එතකොට මේ isolation and purification of DNA එක දැන් අපි බලමු steps වලින්. මුලින්ම පළවෙනි ස්ටෙප් එකේ මොකද උනේ? තනි සෛලයකින් පටන් ගත්තා. තනි සෛලය අරගෙන අපි liquid broth එකකට නැත්තම් M9 medium එකට දාලා එයාට අවශ්‍ය පාරිසරික තත්ත්ව, ඒ කියන්නේ එයාට අවශ්‍ය factors දුන්නා grow වෙන්න, culture වෙන්න. ඒ factors තමයි temperature එක 37 celsius වලට දුන්නා. අපිට යාව ඒරියේට් කරන්න ඕන නම් RPM එක 150 250 අතර rotation එකකට දාලා rotate කරා. ඊට පස්සේ අපි බැලුවා අපිට අවශ්‍ය තරමට cells ඇවිල්ලාද? cell concentration එකක් තියෙනවද? මෙතන cell concentration එක. හරිද? එතකොට මේ point තුනම වැදගත්. මේ ඊළඟට මේ ඉස්සරහ step එකට යන්න. එතකොට අපිට අවශ්‍ය තරමට cell concentration එකක් ආවා. අවශ්‍ය තරමට cell concentration එකක් ආවා. ඊට පස්සේ මොකද කරේ? අපි centrifuge කළා මේ bacterial pellet කියන්නේ අපිට අවශ්‍ය බැක්ටීරියා ටික වෙන් කරගත්තා. ඒකට ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. හරිද? මේ බැක්ටීරියල් පැලට් එක අපි ගත්තට පස්සේ මොකද කරේ? බැක්ටීරියල් පැලට් එක අපිට අවශ්‍ය මීඩියම් එක දිය කරගෙන දැන් අපිට සෙල් එක්ස්ට්‍රැක්ට් එක. දැන් මුලින්ම සෙල් කල්චර් එක හදාගන්න හාර්වස්ට් කරගත්ත අපිට අවශ්‍ය සෙල්ස් ටික. මේ සෙල්ස් ටික අරගෙන අපි මොකද කරන්නේ ඊළඟට? සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගන්න. සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගත්තා. කොහොමද හදාගත්තේ? ඒක මෙකැනිකලි පුළුවන් එන්සයිමැටිකලි. මේ එන්සයිමැටිකල් නම් අපි එන්සයිම්ස් දාලා මේ සෙල් එක බ්‍රේක් ඩවුන් කරලා මේ DNA ප්‍රෝටීන් එළියට ගත්තා. අපි ඒක මෙකැනිකල් by force එකකින් කරනවා නම් යා සෙන්ට්‍රිෆියුජ් කරා. එතකොට මේ ක්‍රම දෙකෙන්ම මුලින්ම එන්සයිම්ස් දාලා සෙන්ට්‍රිෆියුජ් කළා තමයි අපි මේ සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගත්තේ. මේකට කියනවා මොකද්ද? සෙල් එක්ස්ට්‍රැක්ට් එක. හරි. සෙල් එක්ස්ට්‍රැක්ට් එක. ඊළඟ ස්ටෙප් එක තමයි මොකද්ද? purification of DNA from cell extract. අපි මොකද කරේ? පිපෙට් එකකින් මේ සුපර්නේට් එක අරගෙන වෙනම ආයි දාගත්ත අපි. දාගෙන ඊට පස්සේ මොකද කරේ? අපිට දැන්
පියුරිෆිකේෂන් එක කරන්න කොටස් දෙකක් තියෙනවා. හරි පියුරිෆිකේෂන් of DNA කරන්න අපිට ස්ටෙප්ස් දෙකක් තිබ්බා. ඒ ස්ටෙප්ස් දෙක මොනවද? degradation by enzymes. degradation of මොනවද degrade කරේ? RNA plus protein. හරිද? degrade කරා enzymes වලින්. නැත්තම් අපිට separate කරගත්තා ion exchange chromatography එකෙන්. එහෙම තමයි DNA separate කරගත්තේ. DNA separate කරගෙන එයාව concentration වෙන එකත් මේ step එකෙන් වෙන්නේ. මම ඒක කියන්නම් කියන දීර්ඝ විස්තරය කරනකොට කියන්නම්. එතකොට මේ basic steps ටික මුලින්ම ඔලුවට දාගන්න. එතකොට concentration එක වෙන්නේත් මේ step එකේ. මම ඒක පැහැදිලිව ලස්සනට ඇදලා පෙන්නන්න. ඊට පස්සේ මොකද උනේ? අන්තිම step එක අපි concentrate කරගෙන අපි measure කරා යාගේ concentration. මුලින්ම concentrate කරගත්ත ඊට පස්සේ concentration එක කොච්චරද? concentration එක කොච්චරද කියලා measurement කරගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 50 මිලිග්‍රෑම් in 1 මිලිලීටර්. එක මිලිලීටර් එක DNA මිලිග්‍රෑම් 50ක් තියෙනවා. ඒ වගේ එයාගේ concentration එක measure කරගත්තා. එතකොට මේ steps ඔක්කොම අයිති වෙන්නේ මොකටද? පළවෙනි ඒ කියන්නේ DNA recombinant technology එකේ පළවෙනි step එක. එහෙනම් මොකක්ද ඒක? isolation or purification of DNA. දැන් අපි යමු මේකේ දීර්ඝ විස්තරයට. හරිද? එතකොට ඔයගොල්ලෝ මම මෙතන පළවෙනි එකේ cell culture and harvest කියන එකේ දීර්ඝ විස්තරයක් කරා. ඊළඟට අපි බලමු preparation of cell extract කියන එක. හරිද? preparation of cell extract එක අපිට දැනගන්න තියෙන ගොඩක්ම මේ මේක කොටස් දෙකකට වුණා enzymatically and mechanically. එතකොට enzymatically lysozymes මොනවද තිබ්බේ? lysozymes EDTA and SDS. අපිට මේක වැදගත්ම දේ තමයි මේගොල්ලන්ගේ functions. මේ enzymes වල functions දැනගන්න ඕනේ. එතකොට ඒක තමයි එතන වැදගත් එක. එතකොට අපි බලමු දැන් අපි DNA cell එකෙන් cell culture එකෙන් වෙනම බැක්ටීරියල් පැලට් එක අරගෙන වතුරේ කියන්නේ අපිට අවශ්‍ය මීඩියම් එක දිය කරගත්තා. දිය කරගෙන අපි මේ එතකොට මේගොල්ලන්ගේ ඔක්කොම තියෙන cells නේ තියෙන්නේ. මේ cell එක break down කරලා අපිට ගන්න ඕනේ දැන් මේ DNA එක එළියට. එතකොට අපි enzymatically තමයි enzyme පළවෙනි step එක enzymatically then mechanically centrifuge කරලා. පළවෙනි එක එතකොට අපිට යොදාගත්ත enzymes තමයි lysozyme EDTA and SDS. එතකොට අපි බලමු මේගොල්ලන්ගේ මොනවද functions කියලා. එතකොට lysozyme එකේ function එක මෙතන කියලා තියෙනවා. එයා කියලා තියෙනවා binding to මේක digest කරන enzyme එකක්. මෙයා polymeric compounds වල digest කරනවා කියලා. හරිද? මේ cell එකේ cell wall එක දැන් බැක්ටීරියල් සෙල් එකක් ගත්තොත් මේ cell wall එකක් තියෙනවනේ cell wall එකක්. එතකොට මේ cell wall එකේ ශක්තිය නැත්නම් rigid එකට strength එකට මේකේ තියෙනවා polymeric compounds. හරිද? polymeric compounds. එතකොට මේ lysozyme මොකද කරන්නේ? එයා digest කරනවා. හරි? digestion of polymeric enzymes හරි polymeric compounds තියෙනවා මේ lysozyme කියන enzyme එක මොකද කරන්නේ digestion of polymeric compounds which give the cell wall rigidity. එතකොට මොකද වෙන්නේ rigidity එක cell wall එකේ අඩු වෙනවා. එතකොට lysozyme වලින් එක් කරා. දෙවෙනි එක තමයි අපිට අවශ්‍ය එක තමයි EDTA. හරිද? එතකොට EDTA මොකද කරේ? කියන්නේ EDTA ඔයගොල්ලෝ කලින් දන්නවා. EDTA කිව්වේ අපි අර වතුරේ තියෙන magnesium ions. කියන්නේ අපි කලින් titration කරලා තියෙනවනේ. කියන්නේ වතුරේ තියෙන magnesium calcium ions වල concentration එක අපි හෙව්වනේ. එතකොට අපි magnesium ions කියන්නේ මේ වතුරේ තියෙන magnesium ion ටික මුලින්ම precipitate එකක් හදාගත්තා EDTA එක. හරිද? EDTA හදනවනේ ස්ටේබල් කම්ප්ලෙක්ස් එකක් මෙහෙම ස්ටේබල් කම්ප්ලෙක්ස් එකක් හදනවනේ මැග්නීසියම් එක්ක. කොට මැග්නීසියම් අපි මෙහෙම ප්‍රෙසිපිටේට් එකක් හදාගෙන අන්තිමට
ටයිට්‍රේෂන් එකකින් මේ EDTA වලට කොච්චර මැග්නීසියම් බැඳලාද කියලා අපි ඒකේ තිබ්බ වතුරේ තිබ්බ මැග්නීසියම් වල කන්සන්ට්‍රේෂන් එක හොයාගත්තා. හරිද? ඒක දැන් මේ මතක් වෙන්න කිව්වේ. ඒකට එහෙනම් EDTA මොකද කරන්නේ? එයා බයින්ඩ් වෙනවා මැග්නීසියම් අයන්ස් වලට. හරිද? කියන්නේ මේ සෙල් එන්විලොප් කියන්නේ සෙල් මෙම්බ්‍රේන් එක. හරිද? සෙල් වෝල් එක නෙමෙයි මෙතන සෙල් එන්විලොප් එක කියන්නේ සෙල් මෙම්බ්‍රේන් එක. සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන සෙල් මෙම්බ්‍රේන් එක මම මෙහෙම අඳින්නම්. සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන මැග්නීසියම් අයන්ස්. හරිද? මෙයා මොකද කරේ? මෙයා බයින්ඩ් වෙලා ස්ටේබල් ස්ට්‍රක්චර් එකක් හදාගන්න. එතකොට මෙයා රිමූව් කරනවා. හරි? මේ මැග්නීසියම් එක ගලවලා ගන්නවා. එතකොට remove magnesium ions essential for cell structure of the cell envelope. මේ cell envelope එකේ structure එකට අවශ්‍ය magnesium ions මොකද කරේ? එයා remove කරා. එතකොට මොකද වෙන්නේ? මේ cell structure එකට හානි වෙනවා. ඒක cell structure එකට හානි වුණාම මේ structure එක break down වෙනවා. එතකොට එයා ඒක තමයි එයාගේ පළවෙනි function එක. දෙවෙනි function එක තමයි මේක ඇතුළේ තියෙනවනේ DNA ඩිග්‍රඩේට් කරන්න පුළුවන් එන්සයිම්ස් ඉන්නවා. හරි? මේ DNA ඩිග්‍රඩේට් කරන්න පුළුවන් එන්සයිම් එකක් කියලා හිතන්නකෝ මෙයා. ඒ කියන්නේ මේ EDTA කරන්නේ මොකද්ද? මේ එන්සයිම් එක ඩයිජෙස්ට් කරනවා. නැත්නම් ඉන්හිබිට් කරනවා. හරි? EDTA එකේ පළවෙනි ෆන්ක්ෂන් එක තමයි සෙල් එන්විලොප් එකේ ස්ට්‍රක්චර් එකට අවශ්‍ය සෙල් එන්විලොප් එකේ ස්ට්‍රක්චර් එකට අවශ්‍ය මැග්නීසියම් අයන්ස් රිමූව් කරා. දෙවෙනි එක තමයි එයා ඉන්හිබිට් කරනවා enzymes that could digest DNA. හරිද? මේ DNA ඩයිජෙස්ට් කරන්න පුළුවන් එන්සයිම්ස් එයා ඉන්හිබිට් කරා. එතකොට අපි ලයිසෝසයිම් වල ෆන්ක්ෂන් එක ඉගෙන ගත්තා. එයා මොකද කරේ? පොලිමරික් කම්පවුන්ඩ්ස් ඩයිජෙස්ට් කරලා සෙල් රිජිඩිටි එක අඩු කරා. EDTA මොකද කරේ? එයා මැග්නීසියම් අයන්ස් රිමූව් කරා. මැග්නීසියම් අයන්ස් රිමූව් කරලා සෙල් ස්ට්‍රක්චර් එක ඩැමේජ් කරා. දෙවෙනි එක තමයි DNA ඩයිජෙස්ට් කරන්න පුළුවන් එන්සයිම්ස් එයා ඉන්හිබිට් කරා. තුන්වෙනි එක තමයි SDS ඒක මේ එකට කියන්නේ සෝඩියම් ඩොඩිසයිල් සල්ෆේට්. කොට එයා ඩිටර්ජන්ට් එකක් විදිහට තමයි යූස් වෙන්නේ මෙතන. නැත්නම් එයා සර්ෆැක්ටන්ට් එකක් කියලා ගන්න පුළුවන්. එතකොට සර්ෆැක්ටන්ට් එකක් නම් ඔයගොල්ලෝ දන්නවා ඩිටර්ජන්ට් එකක් නම් එයාගේ තියෙනවා මොකක්ද එයාගේ තියෙන්නේ හයිඩ්‍රොෆිලික් හෙඩ් එක. හයිඩ්‍රොෆිලික් කියන්නම් බෑ අපිට ලිපෝෆිලික් හෙඩ් උත් තියෙන පුළුවන්. එකයි ටේල් එකයි තියෙනවා. එතකොට මේ හෙඩ් ඇන්ඩ් ටේල් එක ගිහිල්ලා එයා බැඳෙනවා ෆොස්ෆොලිපිඩ්ස් වල. හරිද? මේ සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන ෆොස්ෆොලිපිඩ්ස් වල බැඳෙනවා. හරිද? ෆොස්ෆොලිපිඩ්ස් වල බැඳිලා මෙහෙම මේ ෆොස්ෆොලිපිඩ්ස් එයා රිමූව් කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ සබන් තියෙනවානේ. සෝප්. එතකොට සබන් කොහොමද කුණු අයින් කරන්නේ? මෙතන ඩස් පාටිකල් එකක් නම් එයා මොකද කරන්නේ? සෝප් මොලිකියුල් එක ගිහිල්ලා එයා බැඳෙනවා මේ ඩස්ට් එකත් එක්ක. ඩස්ට් එකත් එක්ක බැඳිලා එක පැත්තකින් එක මේ හෙඩ් එකෙන් බැඳෙනවා කියමු ඩස්ට් එකත් එක්ක. එතකොට මේ ටේල් එක කියන්නේ වතුරත් එක්කනේ ටේල් එක අරගෙන ගියේ මෙයා ඩස්ට් එක එළියට අරගෙන ගියේ. ඒ වගේ මෙතන සෝඩියම් ඩිඩෝසයිල් එක සර්ෆැක්ටන්ට් එකක් විදිහට ක්‍රියා කළේ මේකේ තියෙන ලිපිඩ්ස් සෙල් මෙම්බ්‍රේන් එක හැදලා තියෙන ලිපිඩ්ස් එක ජොයින් වෙලා ඊට පස්සේ ලිපිඩ් එක රිමූව් කරනවා මෙහෙම. මේ කුණු අයින් කරනවා වගේ තමයි. ඩස්ට් පාටිකල්ස් අයින් කරනවා වගේ සර්ෆැක්ටන්ට් එකකින් මෙයා ඩිඩෝසයිල් සල්ෆේට් සෝඩියම් ඩිඩෝසයිල් සල්ෆේට් එයා ලිපිඩ් මොලිකියුල්ස් රිමූව් කරා. හරි? එතකොට ඒකට ෆන්ක්ෂන් එක ලියන්න ඕනේ aid the process of lysis by removing lipid molecules and thereby cause destruction
of the cell membrane. cell membrane එක disrupt කරා. එතකොට දැන් අපි මේ බැලුවේ more information අපි බැලුවේ මේ preparation of cell extract එක. හරිද? cell extract එක preparate කරගත්තා. ඊට පස්සේ මොකද කරේ දැන් මෙයා enzymatically මෙහෙම වුණා. ඊළඟට අපි mechanically centrifuge කරලා අපි cell extract එක හදාගත්තා. අපි ඊළඟට බලමු cell extract එක හදාගන්න එක. දැන් මේ දැන් එහෙනම් මෙතන cell extract එක හැදුනට පස්සේ යට තියෙනවා සෛලේ cell breakdown වෙච්ච parts තියෙනවා. උඩ තියෙනවා supernatant එකේ DNA plus RNA plus proteins. හරිද? මේ තුන් දෙනා ඉන්නවා. මේ තුන් දෙනාගෙන් අපි කතා කරා ස්ටෙප්ස් දෙකකින් එකක් තමා ඩිග්‍රේඩ් කරනවා RNA and proteins ඩිග්‍රේඩ් කරලා DNA ඉතුරු කරගන්නවා. අනිත් විදිහ තමයි DNA separate කරගන්නවා. ඒ මොක් කරන්නත් කලින් අපි මේ උඩ තියෙන supernatant එක අපි මයික්‍රෝ පිපෙට් එකකින් වෙන් කරගන්නවා වෙනම ටියුබ් එකට. හරි. නම් ටියුබ් එකට වෙන් කරගත්තා. දැන් එයාගේ ඉන්නේ කවුද? DNA ඉන්නවා plus RNA ඉන්නවා plus proteins. එතකොට මේගොල්ලෝගේ DNA separate කරන එක මම කිව්ව කොටස් දෙකකට වෙනවා. හරි. පළවෙනි එක තමයි degradation of proteins plus RNA. අනිත් ක්‍රමේ තමයි separation of DNA. කෙලින්ම separate කරගන්නවා DNA. separation of DNA by ion exchange chromatography. අපි බලමු දැන් මේ කොහොමද වෙන්නේ කියලා. හරි. degradation of protein and RNA. දැන් මෙතන තියෙන solution එකේ තියෙනවා DNA, RNA and proteins. අපි මුලින්ම මේ proteins ටික අපි අයින් කරගන්න. හරි. proteins අයින් කරගන්න තුන් දෙනෙක් දානවා. මේ තුන හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි protease. දෙවෙනි එක තමයි proteinase. තුන්වෙනි එක තමයි proteinase K. හරි. proteinase K. මේක දැම්මහම proteins degrade වෙනවා. proteins degrade වුණාට පස්සේ කියන්නේ මේ proteins මේ මොනවද proteins digest කරන enzymes නේ. proteins ටික ඔක්කොම digest වෙනවා. ඒ වුණත් ඉතුරු වෙන්න පුළුවන් තව proteins මේගොල්ලන්ට digest කරන්න බැරි proteins ඉතුරු වෙන්න පුළුවන්. ඒ digest කරන්න බැරි proteins ටික අපි මොකද කරන්නේ? අපි දානවා තව solution එකක් phenol. හරි. phenol දානවා නැත්තම් අපිට දාන්න පුළුවන් phenol chloroform 1:1 තියෙන solution එක. phenol chloroform 1:1 තියෙන solution එක දැම්මහම මොකද වෙන්නේ? මේ protein ටික ඔක්කොම කැටි ගහනවා. හරි. protein denature වෙනවා. protein ටික denature වෙනවා. protein කැටියක් හැදෙනවා මෙතන. මේ හරියේ මැද හරියෙන් යට හරියේ තියෙනවා phenol. හරි. යට හරියේ phenol plus දැන් chloroform දානවා phenol plus chloroform තියෙනවා. උඩ හරියේ තියෙනවා මොනවද? DNA. දැන් protein නැති වුනහම ඉතුරු වෙන්නේ කවුද? DNA and RNA. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ උඩ තියෙනවා කියන්නේ මේක ස්ටෙප්ස් දෙක තුනක් කරන්න වෙයි සමහර විට. මොකද ප්‍රෝටීන් සම්පූර්ණයෙන්ම නැති කරගන්න. මෙතන තියෙන මොනවද? coagulated proteins තියෙනවා. මේ ස්ටෙප් එක දෙතුන් පාරක් කරන්න වෙයි. කරාම තමයි ප්‍රෝටීන් සම්පූර්ණ නැති වෙන්නේ. නැති වුණාට පස්සේ අපි මේ උඩ තියෙන සොලියුෂන් එක
මයික්‍රෝපිපෙට් එකකින් ගන්නවා මේ. හරි. උඩ තියෙන සොලියුෂන් එක මයික්‍රෝපිපෙට් එකකින් ගන්නවා. එතකොට මෙයාගේ මොනවද තියෙන්නේ? DNA and දැන් තියෙන මොනවද? DNA and RNA. හරිද? DNA and RNA. අපි හිතන්නකො 10 මිලි 100 මිලිලීටර්ස් තිබ්බා කියලා. හරිද? 100 මිලිලීටර්ස් තිබ්බනම් ඊළඟට අපි කරන්නේ මෙයාව සෙපරේට් කරගන්නවා පහකට. හරි? පහකට සෙපරේට් වුණාම මොකද එකකට 20 මිලිලීටර්ස් වගේ එනවා. එතකොට මේ හැම එකේම මොනවද තියෙන්නේ? DNA plus RNA. දැන් මේ DNA plus RNA තියෙන හැම එකටම අපි දානවා මෙයාට යම්කිසි concentration එකකින් RNAs හරි RNAs හරි මොකක්ද අනිත් එක ඒකට කියන අනිත් සමාන නම ribonuclease හරි ribonuclease හරි නෙමෙයි ඒ දෙකම එකයි ribonuclease නැත්නම් RNAs දානවා එයාගේ අපි දානවා specific concentration වලින් ඔයා හිතන්නකෝ මෙයාගේ මම 0.1ක් දානවා මෙයාගේ 0.2ක් දානවා මෙයාගේ 0.3ක් දානවා මෙයාගේ 0.4ක් දානවා මෙයාගේ 0.5ක් දානවා හරි දැන් මම මේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න කියන්නේ කොහොමද මේක සෙපරේට් කරගන්නේ කියලා හරි කන්සන්ට්‍රේට් කරගන්නේ කියලා මේගොල්ලෝ එතකොට ඔයා හිතන්න මේ 100 මිලිලීටර්ස් වල තියෙන කියන්නේ මේ කන්සන්ට්‍රේෂන් එක සමානයිනේ කියන්නේ RNA තියෙන කන්සන්ට්‍රේෂන් එක මේ RNA කන්සන්ට්‍රේෂන් එක සම්පූර්ණයෙන්ම ඩයිජෙස්ට් කරන්න පුළුවන් 0.3 ribonuclease concentration එක දැම්මොත් කියලා එහෙනම් 0.3 වලින් එහාට තියෙනවද තව දුරටත් RNA ඉතුරු වෙලා නෑනේ. ඒකට ඔයාලට පුළුවන් පළවෙනි සොලියුෂන් එක දැම්මම එයාගේ ඉන්න පුළුවන් DNA කියන්නේ පළවෙනි මේ සොලියුෂන් එක දැම්මට පස්සේ මෙයාගේ DNA plus RNA ඉන්න පුළුවන්. මොකද RNA සම්පූර්ණයෙන්ම ඩයිජෙස්ට් වෙලා නැහැ. ඔයා හිතන්න RNA සම්පූර්ණයෙන්ම ඩයිජෙස්ට් වෙන්නේ මේ කන්සන්ට්‍රේෂන් එකේදී ribonuclease 0.3 concentration එකක් දැම්මොත්. එතකොට මෙතන තියෙන්නේ DNA විතරයි. හරි. එහෙනම් මෙතනින් එහාට ඔක්කොම තියෙන්නේ DNA විතරයි. හරිද? මෙතන තියෙන්න පුළුවන් DNA plus RNA මෙතනත්. හරිද? දැන් මේක ඇයි වැදගත් කියන්නේ මේක මම ඇයි මේ කිව්වේ දැන් අපි මෙහෙම සෙල් එක්ස්ට්‍රැක්ෂන් එක කරගත්තට අපි දන්නේ නැහැ මෙයාට කොච්චර ප්‍රමාණයකින් ribonuclease දාන්න ඕනේද? හරිද? කොච්චර ප්‍රමාණයක් ribonuclease දාන්න ඕනේද කියලා අපි දන්නේ නැහැ. මේ තියෙන RNA concentration එක. ඒක නිසා තමයි අපි මෙහෙම පහකට සෙපරේට් පහකට නෙමෙයි කීයකට සෙපරේට් කරගෙන අපි වෙන වෙනම දැම්මා වෙන වෙනම concentration වලින් ribonuclease දැම්ම ribonuclease දාලා මොකක් හරි එක concentration එකකදී ඔක්කොම RNA ටික degrade වෙනවා degrade වෙලා DNA විතරක් ඉතුරු වෙනවා. එතකොට මේ ඊට පස්සේ ආයි අපිට පුළුවන් මේ solution දෙකටත් ආයි ribonuclease දාලා DNA concentration කරගන්න. හරි. එතකොට මේ concentrate කරගත්ත DNA ඔක්කොම එකට ගන්නවා. එතකොට මේක අපිට මෙතන හැදෙනවා concentrated DNA. හරිද? මෙතන තමයි හැදුනේ මොකද්ද? concentrated DNA. එතකොට degradation of protein and RNA method එකෙන්. එතකොට මෙතන මම ඔයගලන්ට කියන්නම්. එතකොට මෙතන මොකද උනේ? මෙන්න මේ step එක phenol දාපු step එක ඒක තමයි deproteination protein ඇති කරගත් step එක deproteination step එක කියලා හඳුන්වනවා. එහෙමත් exam එකේ අහන්න පුළුවන්. ඊපස්සේ මොකද කරේ RNAs දාලා සම්පූර්ණයෙන්ම RNA ටික නැති කරගෙන DNA ටික මොකක්ද අන්තිමට හදාගත්තේ concentrated DNA. හරිද? ඊළඟට අපි බලමු ion exchange chromatography එකෙන් කොහොමද කරන්න කියලා. ion exchange chromatography එක. ඒකට අපි මේ DNA මේ solution එක මම ගන්නවා. මේ solution එකේ තියෙනවා DNA, RNA and proteins. හරිද? DNA, RNA and proteins තියෙනවා. මේ solution එකම මම දානවා මෙහෙම ion exchange chromatography කරනවා. මේ ion exchange chromatography එකේ මෙතන particles තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ particles මෙහෙම තියෙනවා. මේ particles ඔක්කොම positive charge. හරි. positive charge particles තමයි ගන්න.
එතකොට ඔයගොල්ලෝ දන්නවා DNA නෙගටිව් charge කියලා. හරි. DNA නෙගටිව් charge. එතකොට සමහර RNA තියෙන්නත් පුළුවන්. දෙකම තියෙන්න පුළුවන්. positive charge RNA තියෙන්න පුළුවන්, negative charge RNA. proteins උත් තියෙන්න පුළුවන්. මෙතන positive charge ඒවායි negative charge. එතකොට අපි මොකද කරන්නේ? මේ solution එක මේ solution එක අපි ගත්ත යවනවා මේකෙන්. මේකෙන් යවුවට පස්සේ negative charge DNA ඔක්කොම positive charge එකට attract වෙනවා. හරිද? මම කොළ පාටින් අඳින්නම් DNA. හරි. positive charge DNA ඔක්කොම negative charge DNA ඔක්කොම attract වෙනවා මේ positive charge particles වලට. හරිද? මම රතු පාටින් අඳින්නම් RNA. සමහර මේ negative charge RNA මේකට set වෙලා තියෙන පුළුවන්. ඒ වුණාට ඒගොල්ලන්ගේ affinity එක අඩුයි. affinity එක මේ particles වල බැඳගෙන තියෙන strength එක අඩුයි. වැඩිම strength එකක් තියෙන DNA තමයි strength එක වැඩිම බැඳලා තියෙන්නේ. RNA ඊළඟට බෙදලා තියෙන්නේ අන්තිමට තියෙන proteins. proteins මම නිල් පාටින් අඳින්නම්. proteins ටිකකුත් බැඳලා තියෙනවා. මේ proteins උත් පොඩ්ඩක් බැඳලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පළවෙනි step එක මේ solution එක මේක හරහා යවුවා. දෙවෙනි step එකේ අපි කරනවා දෙවෙනි step එකේ යාට salts දානවා. හරි. salts දැම්මම මොකද වෙන්නේ? salts වල positive negative දෙකම තියෙනවා. ions. එතකොට salts දැම්මහම මේකත් එක්ක දැන් bind වෙලා තියෙන DNA RNA protein වලින් අඩුවෙන්ම bind වෙලා තියෙන ටික මුලින්ම එළියට එනවා. හරිද? මුලින්ම එළියට එනවා. salts දැම්මහම මම ඒකත් කොහොම ඔයගලන්ට කොහොමද මේක කරන්න කියලා අඳින්නම්. මුලින්ම අපි salt concentration එක වෙනස් කර salt 0.1 0.2 0.3 0.4 0.5 මේ salt concentration දානවා. salt concentration එක වැඩිම වෙද්දි තමයි DNA එළියට එන්නේ. මොකද මම කලින්ම කිව්වා DNA වල මේ බැඳලා තියෙන strength එක ගොඩක් වැඩි මේ RNA proteins වලට සාපේක්ෂව. එහෙනම් concentration එක වැඩි වීම එකේ කොහොමද DNA එක තියෙනවා. ඕගලන්ට එතකොට ඔයා හිතන්න 0.2 concentration එකේදී තමයි ඔක්කොම protein ඇවිල්ලා ඉවර වෙන්නේ. හරි? ඔක්කොම protein ඇවිල්ලා ඉවර වෙන්නේ. 0.3 concentration එකේ තමයි ඔක්කොම RNA ඇවිල්ලා ඉවර වෙන්නේ. හරි? දැන් මේ 0.3 concentration එකට පුළුවන් RNA ටික ඔක්කොම ගලවගෙන යන්න. හරිද? 0.3 එකේ 0.2 එකේ පුළුවන් ඔක්කොම protein ටික ගලවලා දාන්න. එහෙනම් පළවෙනි solution එකේ මට කියන්න මොනවද තියෙන්නේ කියලා. හරි? එහෙනම් පළවෙනි solution එකේ තුනම තියෙනවානේ. DNA එකක් තියෙනවා, RNA එකක් තියෙනවා, protein උත් තියෙනවා. මට කියන්න එහෙනම් දෙවෙනි solution එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් මේ protein ඔක්කොම ගලවලා දාන්න පුළුවන් 0.2 නේ. එහෙනම් මෙයාගේ තියෙනවා DNA, protein, RNA. දැන් එහෙනම් මෙතනින් protein ඉවරයිනේ. protein ඔක්කොම ගැලවිලා ඉවරයි. එහෙනම් මට කියන්නේ ඊළඟ solution එකේ protein තියෙනවද? නැහැ. එහෙනම් protein ඔක්කොම ගැලවිලා ඉවරයි. ඊළඟ solution එකේ මොනවද තියෙන්නේ එහෙනම්? DNA plus RNA. මං කිව්වා 0.3 concentration එකේ තමයි ඔක්කොම RNA ගලවලා ඉවර කරන්න පුළුවන් concentration එක කියලා. එහෙනම් මෙතනින් එහාට තියෙනවද මෙතනින් එහාට ආයි RNA තියෙන්නේ නැහැ. එතකොට එහෙනම් තියෙන්නේ DNA විතරයි. ඊළඟ concentration දෙකේම තියෙන DNA විතරයි. ඒක මම මේක තේරුම් නැත්නම් මම ආයි කියන්නම්. මේ chromatography එකේ positive ions වලට බැඳෙන්න පුළුවන් බැඳිලා තියෙන්න පුළුවන් strength එකක් තියෙනවා. ඔයා හිතන්න මේ positive කියන්නේ මේ යාළු වෙනවා කියලා හිතන්නකො මේ දෙන්න positive එක්කෙනා negative එක්කෙනා. එතකොට මේ positive DNA එක තමයි මේ positive එක්කෙනාට වැඩියෙන්ම කැමති. ඒ කියන්නේ 100%ක් DNA එක තමයි කැමති වැඩියෙන්ම මේ positive එක්කෙනාට. RNA කැමති 50%ක් වගේ. මට එයත් ඇවිල්ලා set වෙනවා මෙයත් එක්ක. protein කැමති මේ 120ක් වගේ. මේ positive ion එකට. ඊට පස්සේ වෙන එක්කෙනෙක් එනවා. salt කියලා එක්කෙනෙක් එනවා. හරි? වෙන එක්කෙනෙක් එද්දි මේ protein ටික තමයි මුලින්ම attract වෙන්නේ මේ salt එකට. මොකද මෙයානේ අඩුවෙන්ම කැමති plus ions වලට. එහෙනම් protein මේ salt එක concentration එක වැඩි වෙන්න
සෝල්ට් එක කෙනා වැඩියෙන් දාන්න එහෙනම් මුලදිම ප්‍රෝටීන්ස් ටික ඔක්කොම මෙයත් එක්ක සෝල්ට් එකත් එක්ක යනවනේ. ප්‍රෝටීන්ස් ඔක්කොම ගිහිල්ලා ඉවර වෙනවා. ඊළඟට එන්නේ කවුද? ඊළඟට එන්නේ RNA. ඊළඟට RNA ටික ඔක්කොම එනවා. හරි. මේ අතරමැද අපි සොලියුෂන් එකක් ගත්තොත් මේකේ RNA විතරයි ඉතුරුලා තියෙන්නේ. හරි. මේ අතරමැදි සොලියුෂන්ස් තියෙනවා. එතකොට මෙතන එකක තියෙන්න පුළුවන් සම්පූර්ණ ප්‍රෝටීන් විතරක් තියෙන කන්සන්ට්‍රේෂන් එකක්. හරි. සෝල්ට් කන්සන්ට්‍රේෂන්. ඊට පස්සේ මේ අන්තිමට සෝල් කන්සන්ට්‍රේෂන් ගොඩාක්ම දානකොට තමයි DNA ගැලවිලා එන්නේ. එතකොට DNA ගැලවිලා එතකොට මෙතනින් පස්සේ කොහොමත් RNA නෑනේ. එහෙනම් තියෙන්නේ DNA. මේ සෝල් කන්සන්ට්‍රේෂන් එකේ DNA තියෙනවා. එහෙම කරලා මේ DNA අපි කන්සන්ට්‍රේට් කරගන්න වෙනම ටියුබ් එකකට. කොට මෙතන තියෙන්නේ මොකද්ද? කන්සන්ට්‍රේටඩ් DNA. දැන් අපි බලුවා කන්සන්ට්‍රේටඩ් DNA. ඒ කියන්නේ අපේ හතරවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක සහ හතරවෙනි ස්ටෙප් එක දෙකම මේකේ තියෙනවා. තුන්වෙනි ස්ටෙප් එක තමයි මොකද්ද? separation of DNA from cell extract. හරි. හතරවෙනි එක තමයි separation of DNA from cell extract. cell extract එකෙන් DNA separate කරගත්ත. ඒ ස්ටෙප් දෙක තමයි මේක. පස්වෙනි ස්ටෙප් එක තමයි concentration of DNA. එතකොට මේ පස්වෙනි ස්ටෙප් එකත් මෙතනදී වෙලා හරි concentration of DNA. ඊට පස්සේ තියෙන්නේ හයවෙනි ස්ටෙප් එක. හරි. කොට අපි ස්ටෙප්ස් ටික කතා කරා cell culture and harvest කතා කරා, preparation of cell extract, purification of DNA කියන්නේ මොකද්ද? separation of DNA from cell extract. ඊපස්සේ concentration වෙන එකත් කතා කරා. අන්තිමට කතා කරන් තියෙන්නේ measurement of concentration. concentration එක measure කරගන්න තියෙන්නේ දැන්. එතකොට concentration එක measure කරගන්න දැන් ඔයා හිතන්නකෝ මේ දැන් අපි අන්තිමට ion exchange chromatography එකෙන් හරි නැත්තම් degradation by enzymes කියන ස්ටෙප් එකෙන් හරි DNA ගත්තා. හරි. මෙතන තියෙන්න පුළුවන් single stranded DNA තියෙන්න පුළුවන්, double stranded DNA තියෙන්න පුළුවන්, සමහර විට RNA පොඩි කෑලි තියෙන්න පුළුවන්. හරි. RNA කියන්නේ contaminate වෙලා තියෙන්න පුළුවන් මේ DNA solution එක. හරි. අපිට මේක contaminate ද නැද්ද කියලා check කරන්න එක ක්‍රමයක් තියෙනවා. ඒක තමයි UV spectrometer එක. හරි. මේක contaminated ද නැද්ද කියලා check කරන්න පුළුවන් UV spectrometer එකකින්. මොකද කරන්නේ අපි මෙහෙන් UV light එක ගහනවා. මෙහෙන් UV light එක ගහනවා absorbance එක මොකද්ද ඒකට කියන්නේ wavelength එක. හරි. UV light එක ගහනවා wavelength එක 260 නැනෝමීටර් එක ගහනවා. හරි. ඊළඟට අපි ගහලා බලනවා 280 නැනෝමීටර් wavelength එක ගහනවා. එතකොට අපිට 260 දී යම් කිසි absorbance එකක් එනවා. හරිද? A1 කියලා ගමු. 280 දී absorbance එකක් එනවා. A2 මේ අනුපාතය 1.8 හෝ 1.8 හෝ 1.8ට වැඩි නම් තමයි මේකේ purified DNA තියෙනවා කියලා අපි කියන්නේ. හරි. pure DNA sample එක. මොකක්ද මං කිව්වේ? මං ආයෙ කියන්නම්. මේ අපි දැන් අපි අන්තිමට වෙන් කරගත්තනේ DNA solution එක. මේ DNA solution එකට අපි ගහනවා 260 nanometers වලින් තියෙන UV rays and 280 nanometers වල UV rays ගහනවා. UV rays ගැහුවට පස්සේ මේ අදාළ absorbance එකක් එනවනේ. 260ට අදාළ absorbance. 260 දැන් ඔය හිතන්න මම කලිනුත් කිව්වා intensity එක 100ෙන් ගැහුවා. 100ෙන් ගහන මේ දෙකම. මෙහෙන් එළියට එනවා 100ට 20ක් 260. මෙහෙන් එළියට එනවා 100ට 50ක්. හරි. එතකොට මෙයාගේ absorbance එක කීයද?
100ක් ගෙවුවොත් 50 එහෙනම් 50යි. මෙයා කීයද? 80යි. එහෙනම් මොකද්ද? ඇබ්සෝබන්ස් එක A1 80 බෙදීම් 50. හරි. එතකොට 14යි නෙන්නේ. සෝරි 5යි 3යි 1.6යි. කොට එහෙනම් මෙයා පියුරිෆයිඩ් DNA සාම්පල් එකක්ද? නැහැ. මෙයා කන්ටැමිනේටඩ්. එහෙනම් මේක වැඩි වෙන්න ඕනේ 1.8 වලට වඩා. හරිද? ඇබ්සෝබන්ස් එක 260 නැනෝමීටර්ස් ගෙවුවට පස්සේ එන ඇබ්සෝබන්ස් එක බෙදීම 280 ගෙවුවට පස්සේ එන ඇබ්සෝබන්ස් එක වැඩි වෙන්න ඕනේ මේ රේෂියෝ එක 180ට 1.8 වලට වඩා. 1.8 වලට වඩා වැඩි වුණාම තමයි යාට කියන්නේ අපි පියුරිෆයිඩ් DNA සාම්පල් එකක්. හරිද? පියුරිෆයිඩ් DNA සාම්පල් එකක් කියලා කියන්නේ එතකොට. එහෙනම් අපි බලමු කොහොමද measurement of concentration. concentration එක measure කරගන්නේ කොහොමද? ඒකේ ස්පෙસિෆික් එකක් දීලා තියෙනවා. ඒක තමයි අපි ඇබ්සෝබන්ස් එක 260 නැනෝමීටර්ස් වලදී ඇබ්සෝබන්ස් එක එකයි නම් එයාගේ කන්සන්ට්‍රේෂන් එක කියනවා 50 මිලිග්‍රෑම් in 1 මිලිලීටර්. ඩබල් ස්ටෑන්ඩඩ් DNA වල කන්සන්ට්‍රේෂන් 260 ඇබ්සෝබන්ස් එක එක නම් 50 මිලිග්‍රෑම් in 1 milliliters of concentration. ඩබල් ස්ටෑන්ඩඩ් DNA. කියන්නේ ඩබල් ස්ටෑන්ඩඩ් DNA වල concentration එක මෙච්චරයි ඇබ්සෝබන්ස් එක එක නම්. ඒ වගේ එයාගේ මෙෂර්මන්ට් මොකක් හරි chart එකක් ඇති. ඇබ්සෝබන්ස් එක 0.8ක් වුණොත් කීයද? 0.6ක් වුණොත් 0.5ක් වුණොත් කීයද කියලා ඒ chart එකක් ඇති. එතකොට ඒ chart එකෙන් තමයි අපි මෙෂර් කරගන්නේ මෙයාගේ DNA double standard concentration එක කීයද කියලා. හරිද? ඒ තේරුණාද? කියන්නේ මම ආයි කියන්නම් කොහොමද මෙෂර් කරගත්තේ මේ අපි දැන් අන්තිම සාම්පල් එක දැන් මේකෙන් අපි මොකද කරේ? UV ස්පෙක්ට්‍රොමීටර් එකෙන් බැලුවා මෙයා PO DNA සාම්පල් එකක්ද? PO DNA සාම්පල් එකක් නම් අපි මොකද කරේ? concentration එක මෙෂර් කරගත්තා. concentration එක මෙෂර් කරේ කොහොමද? ඒ වගේම තමයි අර සාම්පල් එකට අපි ගැහුවා 260 නැනෝමීටර්ස් වලින් එන UV rays ගහලා කියන්නේ මේක ස්පෙસિෆික් මේගොල්ලෝ හදාගත්ත මෙෂර්මන්ට් එකක්. හරි. මෙහෙම මේ 260 නැනෝමීටර්ස් වලින් ගැහුවට පස්සේ ඇබ්සෝබන්ස් එක එක නම් ඇබ්සෝබන්ස් එක එක නම් එයාගේ කන්සන්ට්‍රේෂන් එක මෙච්චරයි. 0.8 නම් මෙච්චරයි. එහෙම හදාගෙන ඇති. හරි. එහෙම තමයි DNA කන්සන්ට්‍රේෂන් එක මෙෂර් කරගන්නේ. දැන් මෙයා 0.8 වලට වඩා අඩු නම් එයා කන්ටැමිනේටඩ් කියලා මම කිව්වනේ. ඒතකොට එයා කන්ටැමිනේට් වෙලා තියෙන්න පුළුවන් මොනවද? ෆීනෝල් වලින්. හරිද? නැත්නම් ප්‍රෝටීන් වලින්. නැත්නම් RNA වලින් කන්ටැමිනේටඩ් වෙලා තියෙන්න පුළුවන්. 1.8 වලට වඩා වැඩි නම් තමයි අපි එයා සලකන්නේ pure DNA සාම්පල් එකක් කියලා. ඒ ටික තමයි දැනගන්න තියෙන්නේ. හරි. එතකොට මෙයාට කියනවා UV ස්පෙක්ට්‍රෝමීටර් ඇබ්සෝබන්ස් එකේ. දැන් අපි ටක් ගාලා පොඩි සමරියක් යමු. මම ටක් ගාලා කියන්නම්. එතකොට what is DNA recombinant technology? DNA recombinant technology කියලා කියන්නේ මොකද්ද? සයිලෙන් පිටදී අපි හදාගත්ත සයිලෙන් පිටදී හදාගත්ත ජීන් එකක් ඉන්සර්ට් කරන වෙක්ටර් එකකට වෙක්ටර් සිස්ටම් එකකට ඉන්සර්ට් කරලා මේ වෙක්ටර් සිස්ටම් එක ආයි වෙක්ටර් සිස්ටම් එකට ඉන්සර්ට් කරලා වෙක්ටර් හොස්ට් කෙනෙක්ට ඉන්සර්ට් කරලා අපි මේ ප්‍රොඩක්ට් එකේ කන්ටිනියු ප්‍රොපගේෂන් මේ ප්‍රොඩක්ට් එක සහ DNA එක දිගටම ප්‍රොපගේට් කරගන්නවා. එතකොට what is recombinant DNA technology කියලා කිව්වම ඩෙෆිනිෂන් එක තමයි formation of new heritable material. Formation of new heritable material. Formation of combination of new heritable material කොහොමද? By insertion of nucleic acid into virus or bacteria or any vector system. හරිද? vector system
by කියන්නේ මේ gene එක insertion of nucleic molecules produced by whatever means outside the cell into vector system and incorporate into host and continue their propagation. කියන්නේ ඒක තමයි definition එක DNA recombinant technology එකේ. ඊපස්සේ DNA recombinant technology එකේ basic steps පහකින් යන්නේ. හරි. මුලින්ම isolation and purification of DNA. දෙවෙනි එක isolation of desired segment. මම කලින් කතා කරා මුලින්ම මේ මුලින්ම DNA එක isolate කරගන්න. DNA එක isolate කරගෙන ඊළඟට තමයි isolation of specific segment එක. ස්පෙසිෆික් සෙග්මන්ට් එක isolate කරගත්ත ඊළඟට මුලින්ම DNA එක isolate කරගත්තා. ස්පෙසිෆික් සෙග්මන්ට් එක isolate කරගත්තා. ස්පෙසිෆික් සෙග්මන්ට් එක isolate කරගෙන මොකද කරේ ක්ලෝනින් වෙක්ටර් එකකට යා ඉන්සර්ට් කරා. ක්ලෝනින් වෙක්ටර් එකට ඉන්සර්ට් කරා. ක්ලෝනින් වෙක්ටර් එක ඊට පස්සේ හොස්ට් කෙනෙක්ට ඉන්සර්ට් කරා. හොස්ට් ඉන්සර්ට් කරලා හොස්ට් ගෙන් ඇම්ප්ලිෆිකේෂන් එකක් කරනවා. හරි. ඇම්ප්ලිෆිකේෂන් එකක් කරලා හොස්ට් ගෙන් ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් එක ගන්නවා. එතකොට රිකම්බිනන්ට් ටෙක්නොලොජි එකේ බේසික් ස්ටෙප්ස් පහ මේක. ඒකනොත් දැන් අපි කතා කරේ පළවෙනි ස්ටෙප් එක. හරි. පළවෙනි ස්ටෙප් එක මොකද? isolation නැත්නම් purification of DNA. isolation and purification of DNA එක වෙන්නේ ස්ටෙප්ස් පහකින්. මුලින්ම අපි සයිලෙන් සෙල් කල්චර් එකක් හදාගෙන හාවස් කරගත්තා. ඊට පස්සේ සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගත්තා. සෙල් එක්ස්ට්‍රැක්ට් එකෙන් DNA පියුරිෆයිඩ් කරගත්තා. කන්සන්ට්‍රේෂන් එක අපි කන්සන්ට්‍රේට් කරගත්තා. ඊට පස්සේ මෙෂර් කරා කන්සන්ට්‍රේෂන් එක. එතකොට ඒක කොහොමද උනේ? මුලින්ම සයිල් එකෙන් පටන් ගත්තා. සයිලෙට අවශ්‍ය තත්ත්ව දීලා අපි සයිලේ කල්චර් කරගත්තානේ. කල්චර් කරගෙන අපි සෙන්ට්‍රිෆියුජ් කරගත්තාට පස්සේ මේ සයිල පැලට් එකක් ආවා. ගුලියක් ආවා. මේ ගුලිය දිය කරගත්තා මොකක් හරි මීඩියම් එකක. එතකොට ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. සෙල් කල්චර් එක. ඊළඟ ස්ටෙප් එක තමයි මොකද්ද? අපි සෙල් කල්චර් එකෙන් සෙල් එක්ස්ට්‍රැක්ට් එකක්. සෙල් කල්චර් එක හදලා තියෙන මේ අපි සෙල්ස් වැඩක් නැහැ. සෙල්ස් ඇතුළේ තියෙන DNA ඕනේ. DNA ගන්න නම් අපි මොකද කරේ? මේ සෛලය ඩයිජෙස්ට් කරගන්න. සෛලය බ්‍රේක් කරලා අපි DNA ගන්න ඕනේ. බ්‍රේක් කරලා DNA ගන්න ඕන විදි දෙකක් තිබ්බා. මොකද්ද? මෙකැනිකල් වේ and enzymatic way. මෙකැනිකල් වේ මොකද? by force එකකින් නැත්නම් සෙන්ට්‍රිෆියුජ් එකෙන් තමයි සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගත්තේ. අනිති තමයි enzymatically. එතකොට අපි යොදාගත්ත ලයිසයිම් EDTA SDS. එතකොට මතක් කරගන්න ඊට පස්සේ මොකද සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගත්තා. සෙල් එක්ස්ට්‍රැක්ට් එක හදාගන්න මොකද කරේ? ඒකෙන් අපි වෙනම DNA වෙන් කරගත්තා. DNA RNA ප්‍රෝටීන් වෙන් කරගත්තා මේ සුපර්නෙට් එකේ. DNA RNA ප්‍රෝටීන් වෙන් කරගත්තා. ඒකෙනුත් අපි වෙනම ආයි DNA වෙන් කරගත්තා. DNA වෙන් කරගෙන කන්සන්ට්‍රේෂන් එක මෙෂර් කරා. හරිද? එතකොට අපි බලමු දෙවෙනි ස්ටෙප් එක එක්ස්ට්‍රැක්ෂන් preparation of cell extract. cell extract එක හදාගන්න enzymatic way එක මතක් කරගන්න. එතකොට උදාගත enzymes තුනක් තිබ්බා lysozyme EDTA and SDS. එතකොට lysozyme වලින් මොකද කරේ? එයා cell wall එකේ තියෙන polymeric compounds digest කරා. හරි. lysozyme වලින් cell wall එකේ තියෙන polymeric compounds digest කරලා cell wall එකේ rigidity එක අඩු කරා. rigidity එක අඩු කරාම cell breakdown එක පහසු වෙනවා. එතකොට අපි mechanical force එකක් දීපුවා cell breakdown වෙනවා. EDTA එකේ ෆන්ක්ෂන්ස් දෙකක් තිබ්බා. හරි. ෆන්ක්ෂන්ස් දෙකක් තිබ්බා. පළවෙනි එක මම ඔයගොල්ලන්ට මතක් වෙන්න කිව්වේ මැග්නීසියම් අයන්ස්. හරි. මැග්නීසියම් අයන්ස් රිමූව් කරා යා සෙල් එන්විලොප් එකේ. හරිද? පළවෙනි එක වෙන්නේ සෙල් වෝල් එකේ. ලයිසයිම්ස්. EDTA එක වෙන්නේ සෙල් මෙම්බ්‍රේන්. සෙල් මෙම්බ්‍රේන් එකේ. සෙල් එන්විලොප් කියන්නේ සෙල් මෙම්බ්‍රේන් එක. හරි. එතකොට EDTA බලපාන සෙල් මෙම්බ්‍රේන් එක. සෙල් මෙම්බ්‍රේන් එකේ මැග්නීසියම් අයන්ස් මොකද කරේ? එයා රිමූව් කරා. රිමූව් කරලා ස්ට්‍රක්චර් එක ඩැමේජ් කරා. හරිද? එයා තව එකක් කරා. මොකද්ද? එයා DNA ඉන්හිබිට් කරන එන්සයිම්ස් ඩයිජෙස්ට් කරලා දැම්මා. හරිද? තුන්වෙනි එක තමයි SDS සෝඩියම් ඩිටොසයිඩ් සල්ෆේට්. එයා මොකද කරේ? එයා සර්ෆැක්ටන්ට් එකක් විදිහට ක්‍රියා කරා. මම කිව්වා දැන් ඒක මතක තියාගන්න පුළුවන් අපිට කුණු සබන් වලින් කුණු අයින් වෙන සීන් එක. සබන් මොලිකියුල් එක ගිහලා කුණු දස් පාටිකල් එකත් එක්ක බැඳෙනවා යාගේ ලිපොෆිලික් හෙඩ් එකෙන් බැඳිලා හයිඩ්‍රොෆිලික් ටේල් එකෙන් අයින් කරලා දානවානේ. ඒ වගේ මොකද කරේ? මෙයා සර්ෆැක්ටන්ට් එකක් විදිහට මෙයා ක්‍රියා කරලා මෙයා සෙල් මෙම්බ්‍රේන් එකේ තිබ්බ ලිපිඩ්ස් වලට බයින්ඩ් වෙලා රිමූව් කරානේ. ලිපිඩ්ස් රිමූව් කරා සෙල් මෙම්බ්‍රේන් එකකට සෙල් මෙම්බ්‍රේන් එකේ ස්ට්‍රක්චර් එක එතකොට ඩිස්ටර්බ් වෙනවා. එහෙම තමයි සෝඩියම් ඩිऑක්සයිඩ් සල්ෆේට් එක. ඊට පස්සේ අපි කතා කරා ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ සෙල් එක්ස්ට්‍රැක්ට් එක
හදාගත්ත සෙල් එක්ස්ට්‍රැක්ට් එකෙන් එතකොට උඩ කොට සුපර්නේට් එක අපි වෙන් කරගන්නවා. සුපර්නේට් එකේ මොනවද තියෙන්නේ? DNA, RNA and proteins. DNA, RNA and proteins තියෙනවා සුපර්නේට් එකේ. එතකොට DNA, RNA, proteins වලින් DNA වෙනම වෙන් කරගන්න හැටි. එතකොට අපිට පුළුවන් විදි දෙකකින්. එකක් තමයි degradation of protein and RNA. අනිත් එක තමයි separation of DNA තනියෙන් වෙන් කරගන්න පුළුවන්. නැත්තම් protein RNA ඩිග්‍රඩේට් කරලා DNA ඉතුරු කරගන්න පුළුවන්. එතකොට පළවෙනි ස්ටෙප් එක තමයි මෙයාගේ ප්‍රෝටීන් අයින් කරගන්න ස්ටෙප් එක. ප්‍රෝටීන් අයින් කරගන්න ස්ටෙප් එකේ අපි මුලින්ම ප්‍රෝටීනේස් K දාලා ප්‍රෝටීන් මුලින්ම ඩිග්‍රේඩ් කරගත්තා. මෙයා ප්‍රෝටීන්ස් ඩයිජෙස්ට් කරන්න පුළුවන් එන්සයිම්ස් වලින්. එතකොට තවත් අපි ප්‍රෝටීන් තියෙනවා නම් අපි මුලින්ම සාමාන්‍යයෙන් බේසිකලි කරන්නේ ෆීනෝල් ක්ලෝරෝෆෝම් 1:1 සොලියුෂන් එක දාලා කරන එක. නමුත් ප්‍රෝටීන වැඩි නම් මේ අපි ගන්න සොලියුෂන් එකේ ප්‍රෝටීන් වැඩි නම් මේ ස්ටෙප් එක මුලින්ම කරනවා. ප්‍රෝටීනේස් දාලා ප්‍රෝටීස් K දාලා ප්‍රෝටීන්ස් ඩිග්‍රේඩ් වුණාට පස්සේ දානවා අපි ෆීනෝල් ක්ලෝරෝෆෝම් 1:1 කන්සන්ට්‍රේෂන් එකක් තියෙන සොලියුෂන් එක. දැම්මම මොකද වෙන්නේ? ප්‍රෝටීන් කොගියුලේට් වෙනවා. මේ සොලියුෂන් එක දැම්මට පස්සේ මැද කොගියුලේට් වෙනවා. කොට මේ විදිහට තමයි ඔයගලන්ට ඩිස්ප්ලේ වෙන්නේ. මැද කොගියුලේට් වෙන ප්‍රෝටීන්ස් උඩින් තියෙනවා DNA and RNA යට තියෙනවා ෆීනෝල් සොලියුෂන් එක. කොට DNA and RNA සොලියුෂන් එක ගත්තා. ඒක අරගෙන මොකද කරේ? මේක ලේසියෙන් මතක තියාගන්න රයිබෝනියුක්ලියස් දැම්මා. රයිබෝනියුක්ලියස් දැම්මට පස්සේ ඔක්කොම RNA ටික ඩිග්‍රේඩ් වුණා. ඩිග්‍රේඩ් වුණාම කන්සන්ට්‍රේට් කරගත්ත ප්‍රෝටීන්. ඒක කොහොමද කරන්නේ කියලා තමයි හිතන්නේ. අපි මෙහෙම ගත්තට අපි මෙතන DNA RNA ගහෙම ගත්තට අපි දන්නේ නැහැනේ කොහොමද මේ RNA කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මෙයාට හරියටම දාන්න ඕන කන්සන්ට්‍රේෂන් එක මොකක්ද කියලා අපි දන්නේ නැහැනේ. අපි එතකොට මෙයා පහකට වෙන් කරගත්තා. පහකට වෙන් කරගෙන ඔයා හිතන්න මෙතන තියෙන RNA කන්සන්ට්‍රේෂන් එක සම්පූර්ණයෙන්ම ඩයිජෙස්ට් කරලා දාන්න පුළුවන් රයිබෝනියුක්ලියස් කන්සන්ට්‍රේෂන් එක 0.3ක් කියලා. කොට මෙහෙම වෙයි කොටස් පහකට වෙන් කරගත්තාම මේ කොටසෙදි තමයි සම්පූර්ණයෙන්ම RNA ටික ඩයිජෙස්ට් කරලා දාන්න පුළුවන්. එහෙනම් එතනින් එහාට ඉතුරුනේ DNA නේ. එහෙනම් DNA එහෙම තමයි ගත්තේ. ඒක තමයි මේ ස්ටෙප් එක එච්චර ඔයගොල්ලෝ හිතන්න ඕනේ මේ ස්ටෙප් එක හිතන්න මෙහෙම මුලින්ම ඩීප්‍රෝටිනේෂන් කරා ප්‍රෝටීන් අයින් කරා ඊට පස්සේ මේ ප්‍රෝටීන් and DNA සොලියුෂන් එකට මොනවද දැම්මේ RNAs නැත්තම් රයිබෝනියුක්ලියස් දැම්මම කන්සන්ට්‍රේටඩ් DNA එනවා කියලා හිතන්න. එච්චරයි තියෙන්නේ. මේකෙදිත් හිතන්න තියෙන්නේ ප්‍රෝටීන් and RNA සොලියුෂන් එක මොකද කරන්නේ? ion exchange chromatography කරනවා. ion exchange chromatography කරලා DNA කන්සන්ට්‍රේට් කර ගන්නවා කියලා හිතන්න. හරිද? මේ ස්ටෙප් එක වෙන විදිහ තමයි මම විස්තර කරේ. මෙහෙම සොලියුෂන් ටිකක් අරගෙන අන්තිමට DNA විතරක් තියෙන ටික කන්සන්ට්‍රේට් කරගත්තා. අපිට මේවත් තවදුරටත් රයිබෝනියුක්ලියස් දාලා DNA විතරක් කන්සන්ට්‍රේට් කරගන්න පුළුවන්. මෙතනදී මොකද උනේ? අපි ගත්තා ion exchange chromatography එකේ ප්ලස් charges තියෙන මොකක් හරි පාටිකල් එකක්. ඒ පාටිකල් එකට DNA 100%ක් කැමති කියලා හිතන්න. RNA 150ක් කැමති, ප්‍රෝටීන් 120ක් කැමති කියලා හිතන්න. ඒකට ඔයගලන්ට තේරෙනවා වැඩිම බයින්ඩ් වෙන්නේ එහෙනම් DNA. මේගොල්ලොත් එක වැඩිම බයින්ඩ් වෙන DNA. ඊට පස්සේ 50% RNA බයින්ඩ් වෙනවා. අඩුවෙන් බයින්ඩ් වෙන ප්‍රෝටීන්. එතකොට අපි වෙන කෙනෙක් සෝල්ට් එකක් දැම්ම. වෙන කෙනෙක් දාද්දි මෙයත් එක්ක මුලින්ම සෙට් වෙන්නේ ප්‍රෝටීන්. හරි. ප්‍රෝටීන් සෙට් වෙනවා. පස්සේ RNA ටිකක් අල්ලගෙන ඉන්නවා මෙයත් ඉන්නවා කියලා නුනට පස්සේ තව ටිකක් අපි සෝල්ට් වැඩි කරද්දි RNAත් එළියට එනවා. අන්තිමටම ඉතුරු වෙනවා DNA. ඒ විදිහට තමයි DNA කන්සන්ට්‍රේට් කරගත්තේ. ඊට පස්සේ DNA කන්සන්ට්‍රේට් කරගෙන අපි දැන් මෙතන DNA නේ තියෙන්නේ. DNA කන්සන්ට්‍රේට් කරගත්ත පස්සේ අපි බලනවා DNA මෙයා පියෝමද? මේ DNA පියෝ සොලියුෂන් එකක්මද? මෙයා RNA නැත්තම් ෆීනෝල් වලින් කන්ටැමිනේටඩ් වෙලාද? එහෙම කියලා බලන්නේ අපි UV ස්පෙක්ට්‍රොමීටර් ඇබ්සෝබන්ස් එකක් බලනවා. එතකොට UV rays 260 nanometers 280 nanometers කියන UV rays ගහනවා. UV rays ගහලා පස්සේ යාට එනවා යම්කිසි absorbance එකක්. මේ absorbance ratio එක 1.8 වලට වඩා වැඩි නම් මෙයා pure DNA sample එකක්. මෙයා එහෙම නැත්තම් එයා contaminate වෙලා මොන වලින්ද? phenol RNA නැත්තම් proteins වලින් contaminate වෙලා. එහෙම එයා pure DNA sample එකක් නම් අපිට measure කරන්න chart එකක් තිබ්බා. හරි.
එතකොට 260 නැනෝමීටර්ස් වලින් ඇබ්සෝබන්ස් එක එක නම් මෙයි කන්සන්ට්‍රේෂන් එක මෙච්චරයි. එහෙම chart එකක් හදලා ඇති. එතකොට මේ chart එකෙන් ඇබ්සෝබන්ස් එක බලලා අපි මෙයාට බලලා ඇබ්සෝබන්ස් එක අනුව අපිට තීරණය කරන්න පුළුවන් DNA වල කන්සන්ට්‍රේෂන් එක මොකක්ද කියලා. එතකොට අපේ පළවෙනි පාර්ට් එක ඉවරයි. ඒක පාර්ට් එක තමයි isolation or purification of DNA. කියන්නේ DNA recombinant technology එකේ පළවෙනි පාර්ට් එක මේ ලෙක්චර් එකෙන් ඉවර කරනවා. ඊළඟ ටික අපි ඊළඟ ලෙක්චර් එක වලින් බලමු. Thank you.